ආයුබෝවන් දරුවනේ උසස් පෙළ තොරතුරු තාක්ෂණය තුන්වන ඒකකයත් එක්ක තමයි අපේ ආදරණීය දූල පුතාලා අද එකතු වෙන්නේ. ඉතින් පුතේ උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය මාලාවේ පළමු ඒකකයේ සහ දෙවෙනි ඒකකය කියලා කියන්නේ ටිකක් අපිට තියරි පාඩම් හම්බ වෙන පාඩම් දෙකක්. ගොඩාක්ම පැහැදිලි කිරීම තමයි ඉහත පාඩම් දෙක තුලදී අපිට දක්නට ලැබුණේ. දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද? ඉතිහාසය, ඒ වගේම පරිගණක දෘඩාංග. ඉතින් මේ පාඩම් දෙකකින් පස්සේ අපිට හම්බ වෙන පළවෙනි පාඩම තමයි ගණන් හදන්න තියෙන. එහෙම නැත්නම් සංඛ්‍යා සමග අපිට වැඩ කරන්න තියෙන පාඩමක් තමයි මේ තුන්වෙනි පාඩම කියලා කියන්නේ. එතකොට අද අපි බලාපොරොත්තු වෙනවා දරුවන්ට මේ තුන්වෙනි පාඩම එහෙම නැත්නම් සංඛ්‍යා පද්ධති කියන පාඩම පැහැදිලි කරලා දෙන්න. ඉතින් පුතේ සංඛ්‍යා පද්ධති කියන පාඩමට එන්න කලින් අපි බලන්න ඕනි මොකද්ද සංඛ්‍යා පද්ධති කියලා කියන්නේ කියන එක. මොකද කොහොමද සංඛ්‍යා පද්ධති පරිගණකයකට සම්බන්ධ වෙන්නේ? ඇයි අපි සංඛ්‍යා පද්ධති පාඩම ඉගෙන ගන්න ඕනි කියන එක. හරි දරුවනේ. දැන් සංඛ්‍යා පද්ධති කියන පාඩමේ දරුවන්ට පේනවා ඇති පරිගණකයක සංඛ්‍යා පද්ධති. පරිගණකයක සංඛ්‍යා නිරූපණය කරන ආකාරය. හරි. අපි මෙහෙම කතා කරමුකෝ. පුතේ පරිගණකයක් කියලා කියන්නේ මිනිස්සෙකු විසින් නිර්මාණය කරන ලද මිනිස්සෙකුට වඩා වේගයෙන් වැඩ කරන යන්ත්‍රයක්නේ. නේද? මිනිස්සෙක් තමයි පරිගණකය නිර්මාණය කළේ. ඒක මිනිස්සෙක් නෙවෙයි. මිනිසුන් 100,000 ගණනක් එකතු වෙලා පරීක්ෂණ කරලා අවසානයේ අපි මේ දකින පරිගණකයක් නිර්මාණය කරගන්න පුළුවන් වුණා. හැබැයි මේ නිර්මාණය කරපු පරිගණකය අද මිනිස්සු 100,000 ගණනකගේ වැඩ තනියෙන් කරනවා. මිනිසුන්ට වඩා අද ඉතාමත්ම වේගවත්. එතකොට මේ පරිගණකය වැඩ කරන්නේ විදුලියෙන්. එහෙනම් පරිගණකයක නිර්වචනය අපිට ගන්න පුළුවන් විදුලියෙන් ක්‍රියාත්මක වන මතක තබා ගැනීමේ හැකියාව තියෙන කාර්යක්ෂම, නිර්වද්‍ය, වේගවත් මේ කියන හැම දෙයකින්ම පරිපූර්ණ වෙච්ච යන්ත්‍රයක් තමයි පරිගණකය කියලා කියන්නේ. දැන් මිනිස්සුන්ට තියෙන්නේ මොනවද? මිනිස්සු විදුලියෙන් නෙවෙයි ක්‍රියාත්මක වන්නේ. නේද? මිනිස්සු විදුලියෙන් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පුතේ පරිගණකය වැඩ කරන්නේ විදුලියෙන්. පරිගණකය දන්නේ විදුලිය ඇත, විදුලිය නැත කියන කාරණා දෙක පමණයි. විදුලිය ඇත, විදුලිය නැත. එතකොට පරිගණකයට විදුලිය ඇතනම් ඊට අදාළ උපදෙස් ක්‍රියාත්මක කරන්න පුළුවන්. විදුලිය නැතනම් ඊට අදාළ උපදෙස් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් පුතේ විදුලිය ඇත නැත කියන කාරණා දෙක යොදාගෙන උන් අංකයක් නිර්මාණය කරනවා. විදුලිය ඇතනම් 1, විදුලිය නැතනම් 0. අන්න පුතේ 1 බිඳුව කියන සංඛ්‍යා දෙක යොදාගෙන මොවුන්ටම වූ ආවේනික භාෂාවක් නිර්මාණය කරනවා. මේ භාෂාවට කියනවා යන්ත්‍ර භාෂාව. එතකොට මේ යන්ත්‍ර භාෂාව කියන භාෂාව හැදිලා තියෙන්නේ පුතේ එකේ සංඛ්‍යා සහ බිඳුව කියන සංඛ්‍යා එකතු වෙලානේ. දැන් තව විදිහකින් කිව්වොත් දැන් අපිට පුරුදු භාෂාවක්නේ ඉංග්‍රීසි භාෂාව. ලෝකයේ ඉන්න ගොඩාක් පුද්ගලයින්ට ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. දැන් පරිගණකයක් හැදිලා තියෙන්නේත් ඉංග්‍රීසි භාෂාවෙන්නේ. දැන් පුතේ අපි පරිගණකයට ලබා දෙන උපදෙස් තමයි පරිගණකය ක්‍රියාත්මක කරන්නේ. කවුද උපදෙස් ලබා දෙන්නේ පරිගණකයට? අපි. එතකොට අපි ලබා දෙන උපදෙස් පරිගණකය පිළිපදිනවා. එහෙමනම් අපිට පුළුවන් ද පරිගණකයකට ඉංග්‍රීසියෙන් උපදෙස් දෙන්න, සිංහලෙන් උපදෙස් දෙන්න? කම්පියුටරේ ඔන් වෙන්න. දැන් ඔයා සින්දුවක් ප්ලේ කරන්න. එහෙම කියන්න පුළුවන් වර්තමානයේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන සංකල්ප එකතු කරගන්න. එහෙම නැත්නම් පුතේ පරිගණකයට සිංහල ඉංග්‍රීසි කියන කිසිම භාෂාවක් තේරෙන්නේ නැහැ. පරිගණකයට තේරෙන භාෂාව තමයි යන්ත්‍ර භාෂාව. එතකොට මොකද්ද මේ යන්ත්‍ර භාෂාව කියන්නේ? යන්ත්‍ර භාෂාව කියන්නේ පුතේ මම අර කිව්වා 1 බිඳුව කියන සංඛ්‍යාව වලින් නිර්මාණය වූ භාෂාව. දැන් පුතේ ඒ භාෂාව අපි දන්නේ නැහනේ. ඒ භාෂාව අපි දන්නේ නැහැ. එහෙමනම් එයා දන්න භාෂාව අපි දන්නේ, අපි දන්න භාෂාව එයා දන්නේ නැහැ. ඔන්න එක ගැටලුවක්. ඒ වගේම තමයි අපි දන්නේ ළමයි අපේ සංඛ්‍යා පද්ධති. මොනවද අපේ සංඛ්‍යා පද්ධති? අපි ගාව තියෙනවා නේද? 0 1 2 3 4 5 6 7 8 9 කියන 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය. අපි අපේ උස, වයස, දුර, මිල ගණන් මේ හැම දෙයක්ම අපි කියන්නේ මේ පද්ධතියේ. ඒතර අපිට පුතේ සංඛ්‍යා 10ක් තියෙනවා බිඳුවත් එක්ක. හැබැයි පරිගණකයක් එහෙම දන්නේ නැහැ.
පරිගණකයකට තියෙන්නේ අංක 2යි 0.1යි විතරයි. ඉතින් පුතේ මේ ලෝකේ අපි කියන හැම දෙයක්ම එයා ඒ අංක දෙකෙන් හදලා දෙනවනේ. මේ 0.1යි කියන සංඛ්‍යාව වලින් හදලා දෙනවා. එහෙනම් මෙන්න මෙතනයි අපේ පොයින්ට් එක. අපි දන්න භාෂාවෙන් තමයි අපි වැඩ කරන්නේ. අපි දන්න සංඛ්‍යා පද්ධති වලින් තමයි අපි වැඩ කරන්නේ. එහෙනම් පුතේ අපිට පරිගණකයක් එක්ක වැඩ කරනකොට පරිගණකයකට වැඩසටහන් නිර්මාණය කරනකොට පරිගණකයක් තේරුම් ගන්න උත්සාහ කරනකොට පරිගණකය විෂය ඉගෙන ගන්නකොට අපිට සිද්ධ වෙනවා කොහොමද පරිගණකයක් මේ කියන කටයුත්ත සිද්ධ කරන්නේ? කොහොමද එක බිඳුවෙන් පමණක් පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද පරිගණකයකට ගැළපෙන විදිහට අපි ඔහුට උපදෙස් ලබා දෙන්නේ? කොහොමද මේ කියන සංඛ්‍යා පද්ධතීන් මේ විදිහට ඔහු පරිවර්තනය කරගනු ලබන්නේ? කොහොමද මොහු මේ සංඛ්‍යා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගත්තේ? අපි ලබා දෙන ඉංග්‍රීසි අකුරු කොහොමද එයා තේරුම් ගත්තේ? එයා කොහොමද මේවා අපිට ඉංග්‍රීසි අකුරු විදිහට පරිවර්තනය කරලා දුන්නේ? අනපුතේ එහෙනම් මිනිස්යා සහ පරිගණකයේ අතර මේ සිද්ධ වෙන්න යන මේ සම්බන්ධය තමයි සංඛ්‍යා පද්ධතිය ඇසුරෙන් අපි ඉගෙන ගන්න යන්නේ. එහෙනම් පුතේ අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා පරිගණකය දන්න සංඛ්‍යා පද්ධති ටිකයි අපි දන්න සංඛ්‍යා පද්ධති ටිකයි මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනයන් කොහොමද මේ දේවල් සිද්ධ කරේ? ඉතින් මෙන්න මේ කියන කාරණා සියල්ලක්ම ගැන අවබෝධයක් ලබා ගන්න තමයි තුන්වෙනි පාඩමේදී දරුවන්ට සංඛ්‍යා පද්ධති පාඩම හඳුන්වා දී තියෙන්නේ. ඉතින් පුතේ සංඛ්‍යා පද්ධති පාඩම කියන්නේ අපිට රචනා ප්‍රශ්න හම්බ වෙන පාඩමක් නෙවෙයි බොහෝ වෙලාවට. අපි ගොඩක් වෙලාවට මේ පාඩම ඇසුරින් MCQ ප්‍රශ්න තමයි ටාගට් කරන්නේ. නමුත් යම් ස්ථානයන් වලදී අපිට ස්ට්‍රක්චර් වගේ පේපර් එකකට එන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඉතිහාසය දිහා බැලුවොත් MCQ ප්‍රශ්න දෙකක් තුනක් හතරක් උපරිම මේ විදිහට අපිට MCQ ප්‍රශ්න දකින්න පුළුවන් මේ පාඩමෙන්. ඉතින් මේ පාඩම ඉගෙන ගැනීමේ අත්‍යවශ්‍ය කාරණාව මේ පාඩම ඉගෙන ගත්තොත් ඔබට 6 වෙනි එකකේ නෙට්වර්කින් වල IP ඇඩ්‍රස් වලදී ලොකු උදව්වක් මේ පාඩම. ඒ වගේම සමතාව විටුව සමතාව පරීක්ෂාව කියන කොටසදී මේක ලොකු උදව්වක් වෙනවා 6 වෙනි පාඩම තුලදී. ඒ වගේම පුතේ 9 වෙනි පාඩම Python වලදී ඔයාට මේක ලොකු උදව්වක් වෙනවා. මොකද අපි එතනදී සංඛ්‍යා පද්ධති සමග වැඩ කරනවා. ඒ නිසා මේ පාඩම ඉගෙන ගැනීම තුල ඔබට පාඩම් කිහිපයකටම මේක යොදා ගන්න පුළුවන්. උදාහරණයක් 4 වෙනි පාඩම ලොජික් ගේට්, 6 වෙනි පාඩම නෙට්වර්කින්, 9 වෙනි පාඩම Python. පාඩම් තුනක්. මේ පාඩම් තුනම පුතේ ලකුණු 15ක් හම්බ වෙන එසේ ප්‍රශ්න තුනක් අහන පාඩම් තුනක්. මේ පාඩම් තුනටම මේ නම්බර් සිස්ටම් වල අද ඔබ ඉගෙන ගන්න යන කොටස් අවශ්‍ය වෙනවා. එන හොඳ අවබෝධයක් ඇති දරුවන්ට මොකද්ද මෙතනදී සිද්ධ වෙන්නේ? මේ පාඩම ඉගෙන ගත යුත්තේ ඇයි? ඉතින් මේ සංඛ්‍යා පද්ධතිය අපිට ඕනි ඇයි කියන අදහස. එහෙමනම් අපි යමු පරිගණකයක සංඛ්‍යා නිරූපණය කරන ආකාරය. කොහොමද පරිගණකයක් සංඛ්‍යා නිරූපණය කරන්නේ? සංඛ්‍යා පද්ධති. පුතේ අපිට මේ පාඩමේදී හම්බ වෙනවා සංඛ්‍යා පද්ධති වර්ග 4ක්. ඒ තමයි අංක 1 දිවිමය සංඛ්‍යා පද්ධතිය, අංක 2 අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය, අංක 3 දශමය සංඛ්‍යා පද්ධතිය, අංක 4 ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. මේ සියන සංඛ්‍යා පද්ධති 4 තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ සංඛ්‍යා පද්ධති 4ෙන් තමයි අපි අපේ අද සියලුම වැඩ ටික කරන්නේ. මොනවද මේ සංඛ්‍යා පද්ධති? ඇයි මේවා මේ විදිහට හැදිලා තියෙන්නේ? බලන්න දරුවනි. අංක 1 දිවිමය සංඛ්‍යා පද්ධතිය ගත්තොත් පාදය 2යි, පාදය 8යි, පාදය 10යි, පාදය 16යි. ඔතනින් මම ගන්නම් ඉස්සෙල්ලම මේ අපේ සංඛ්‍යා පද්ධතිය ගැන. 10. අපිට තියෙන්නේ 10 සංඛ්‍යා පද්ධතියක් නේ. අපි නිසා මේකට කියනවා දශමයේ සංඛ්‍යා පද්ධතිය. ඩෙසිමල්. ඒතර මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? දිවිමය බයිනරි, අෂ්ටමය ඔක්ටල්, දශමය ඩෙසිමල්, සද්දශමය හෙක්සාඩෙසිමල්. එතකොට මෙච්චරද සංඛ්‍යා පද්ධති තියෙන්නේ ලෝකේ. නෑ දරුවනේ, සංඛ්‍යා පද්ධති මීට වඩා ගොඩාක් තියෙනවා. අපිට ඕන තරම් සංඛ්‍යා පද්ධති හදා ගන්න පුළුවන්. නමුත් මෙතනදී අපි පරිගණකයක් ආශ්‍රිතව ඉගෙන ගන්නේ මේ සංඛ්‍යා පද්ධති 4 පමණයි. මේ බලන්නකො පුතේ. පාදය 2ක් වෙන දීමේ සංඛ්‍යා පද්ධතියක භාවිතා වන්නේ 0.1යි පමණයි. 0.1 එච්චරයි තියෙන්නේ. විදුලිය ඇත විදුලිය නැත. 8 සංඛ්‍යා පද්ධතිය 0 සිට 7 දක්වා. යා පුතේ 8 9 කියන අංක දෙක දැකලවත් නැහැ. එහෙම දන්නේ නැහැ. ඔබ හිතන්න මේ සංඛ්‍යා පද්ධති 4 භාවිතා කරන ලෝක 4ක් තියෙනවා කියලා.
දැන් දිවිමය සංඛ්‍යා පද්ධතිය භාවිතා කරන ලෝකයේ මිනිස්සු දන්නේ 0.1 කියන සංඛ්‍යා ටික ගැන විතරයි. වෙන කිසිම සංඛ්‍යාවක් ගැන දන්නේ නැහැ. දශම සංඛ්‍යාව ඔන්න පෘථිවි අය දන්නවා 0 ඉඳලා 9 වෙනකන් දශම සංඛ්‍යා පිළිබඳ. ඔවුන්ට ගාණක් කියන්න හැම දෙයක්ම ගැන අවබෝධයක් තියෙනවා. සද්දශමය ඒ කියන්නේ පුතේ පාදයේ 16යි 0 සිට 9 ඊගාට ABCDEF කියලා ඔන්න සංඛ්‍යා පද්ධතිය ඉංග්‍රීසි අකුරුත් යොදාගෙන අංක 16කට හැදිලා තියෙනවා. එතකොට මොකද්ද මේ සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ? සංඛ්‍යා පද්ධතියක් කියන්නේ යම් කිසි අංක ගණිතමය ක්‍රියාවලියක් සිද්ධ කරගන්න භාවිතා කරන පද්ධතියක්. දැන් මේ සංඛ්‍යා පද්ධතිය වල තියෙනවා පුතේ නීති. ඕනෙම සංඛ්‍යා පද්ධතියක් ආරම්භ වන්නේ බිඳුවෙන්. ඕනෙම එකක් පටන් ගන්න බිඳුවෙන්. ඒ වගේම තමයි පුතේ සංඛ්‍යා පද්ධතියක එකපාරක් යෙදුණු අංකයක් ආයෙ දෙන්න බෑ. එකපාරක් යෙදිච්ච අංකයක් ආයෙ යොදන්න බෑ. දැන් අපි උදාහරණයක් විදිහට දැන් 0 1 2 මෙහෙම යනවනේ අපි සංඛ්‍යා ටික. මෙහෙම යනවනේ. අපි අංක දැන් මෙහෙම ගිහිල්ලා මේක අපි 4 5 6 7 8 9 ආයි 10 දාන්න බෑ. ඇයි 10 දාන්න බැරි? 1.0යි මීට කලින් යෙදුණානේ. 1.0 කියන සංඛ්‍යාව මීට කලින් තිබුණා. ඒ නිසා පුතේ සංඛ්‍යා පද්ධතියක එකම අංකය දෙවතාවක් යොදන්න බෑ අපිට. හරිද? අංකය දෙපාරක් දාන්න බෑ. ඒක තමයි මේ 16 පාදයේදී 9න් නතර වෙන්නේ. නතර වෙලා ABCDEF කියලා ඉංග්‍රීසි අකුරු ටික යොදාගෙන තියෙන්නේ. එහෙනම් හිතලා බලන්න පුතේ දැන් කොහෙද ලෝකයක් තියෙනවා අංක 20ක් තියෙන. සංඛ්‍යා පද්ධතියේ 20 සංඛ්‍යා පද්ධතිය. ඒතර උන් කොහොම කටයුතු කරනවද කියලා අපිට හිතා ගන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට සංඛ්‍යා පද්ධති ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් බලන්න පරිගණකයේ තියෙන අංක දෙකයි. මෙච්චර විශාල කාර්යයක් සිද්ධ කරන මෙච්චර වේගවත් වූ මේ විද්‍යුත් යාන්ත්‍රණයටම තියෙන්නේ අංක දෙකයි. එහෙමනම් මේ සංඛ්‍යා පද්ධති වර්ගවලදී පුතේ මතක තියාගන්න දිවිමය සංඛ්‍යා පද්ධතිය ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ දිවිමය සංඛ්‍යා පද්ධතිය පරිගණකය කම්පියුටරේ. දශමය සංඛ්‍යා පද්ධතිය භාවිතා කරනවා අපි හියුමන් මිනිසුන්. එතකොට මේ අෂ්ටමය සහ සද්දශමය සංඛ්‍යා පද්ධතිය භාවිතා කරන්නේ ඇත්තටම පරිගණකම තමයි. මේ දෙකත් මොකද මිනිස්සුන් පාවිච්චි කරන්නේ නැහැ. පරිගණකම තමයි මේවත් භාවිතා කරන්නේ. ඒතර ඇත්තටම මෙතන අපේ සංඛ්‍යා පද්ධතිය තමයි දශමය සංඛ්‍යා පද්ධතිය. හරි. අපි බලමු මේ සංඛ්‍යා පද්ධති පිළිබඳ එකක් වෙන වෙනම මොනවද මේ කියලා වෙන වෙනම. හරි. අපි බලමු පුතේ ඔන්න සංඛ්‍යා පද්ධති වල ඉස්සෙල්ලාම අපි අපේ සංඛ්‍යා පද්ධතිය ගැන බලමු. නේද? අපි අනුන්ගේ සංඛ්‍යා පද්ධති ගැන ඉගෙන ගන්න යන්න කලින් අපි අපේ සංඛ්‍යා පද්ධතිය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරමු. දශමක සංඛ්‍යා පද්ධතිය decimal number system. අපි ඔකට 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලාත් කියනවා. දශම කියලාත් කියනවා. හරි. එහෙනම් බලමු. අපගේ සාමාන්‍ය භාවිතයේ පවතින සංඛ්‍යා පද්ධතියයි. අපි එදිනෙදා ජීවිතයේ භාවිතා කරන්නේ 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය. එය 0 සිට 9 තෙක් ඉලක්කම් 10කින් සමන්විතයි. 0 සිට 9 තෙක්. මිනිසාගේ අතේ ඇඟිලි 10ක් ඇති නිසා මෙම සංඛ්‍යා පද්ධතිය වඩාත් භාවිතා වන්නට ඇතැයි සැලකේ. මිනිසාගේ අතේ ඇඟිලි 10ක් තියෙනවනේ. එතකොට හරිය ලේසියිනේ පුතේ ගණන් කරන්න නේද? 0 1 2 3 4 5 6 7 8 9. නැත්නම් 1 2 3 4 5 කියලා 10යි. නේද? මෙන් 5යි 5යි 10යි ආ කීයද මේ ඇඟිලි වලින් අපි වැටික් කරන්නේ. එතකොට අපිට ඇත්තටම 10 පාදයේ හරි සමීපයිනේ අතේ ඇඟිලි 10ක් ඉඳලා. දැන් අපේ අතේ ඇඟිලි 6 6 12ක් තිබුණා. නේද? ගාන්ට 5ක් ආවේ. 6 6 12ක් තිබුණා නම් දැන් අපිට හදන්න වෙනවා 12 සංඛ්‍යා පද්ධතියක්. අයි 10 9 9න් පස්සේ 10 කියලා ගන්න පුළුවන්. හැබැයි 10 කියන අංකය වෙනස් කරන්න වෙනවා. එක බිඳුව ගන්න බෑනේ. එක බිඳුව කියන්නේ සංඛ්‍යා පද්ධතියේම අංකයන්නේ. 11 කියන්නේ 1 1, 12 කියන්නේ 1 2 නේද? අපිට හිතා ගන්නවත් බෑ නේද? එහෙනම් මොකද්ද දාන අංක දෙක? දැන් 16 පාදේ නම් ABCD දැම්මා. අන්න ඒකයි. ඒක වෙලාවට නේද මේ විදිහට හැදිලා තියෙන හැටි බලන්න නේද? හරි ලස්සනට අංක 9 හැදිච්ච විදිහ. ඒතකොට අංක 9 අපිට නේද බිඳුවත් එක්ක අංක 10ක්. ඒතර අතේ ඇඟිලි 10ක් තියෙනවා. ඔතන අපිට ගණන් කරන්න මේ හැමදේම ලේසි. ඒ නිසා මිනිසාට මේක සමීප වුණා. අපි හැමදේම ඇඟිලි වලින් කියන්න ගත්තා. 1 2 3 4 මෙහෙම නේද? හරි. ඒ නිසා
මිනිසාට වඩාත් සමීප වෙන්න හේතුව අතේ ඇගිලි 10ත් එක්කම සංඛ්‍යා පද්ධතියක් නිර්මාණය වෙච්ච එක කියලා ඔන්න මෙයාලා කියනවා. ඕනෑම අගයක් මේ පද්ධතියෙන් දක්වන්න පුළුවන්. ඒක ඇත්තනේ ඉතින් ලෝකේ තියෙන කෝටි ප්‍රකෝටි ගණන් වුණත් මේ අංක 10න් පෙන්වන්න පුළුවන් සංඛ්‍යා පද්ධතිය. ලෝකේ ඕනිම අගයක්. ඕනිම කියන්නේ ඕනිම අගයක්. කොහොමත් මෙහෙමයි ඉතින් ඕනිම අගයක් ඕනිම සංඛ්‍යා පද්ධතියකින් පෙන්වන්න පුළුවන්. එහෙනම් ඕනිම අගයක් අපිට මේ සංඛ්‍යා පද්ධතියෙන් පෙන්වන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු උදාහරණ විදිහට අපි අපේ සංඛ්‍යා අපි නේද? අපේ ඔන්න උස්ස. අපිට කියනවා මෙහෙම 5යි 6යි. දුර කිලෝමීටර 10යි. ඉතින් මේ සංඛ්‍යා රුපියල් RS 1500යි. ඔන්න අංක. ඉතින් මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා 10 පාදයේ භාවිතා කරමින් මේ සාමාන්‍ය අපේ එදිනදා ජීවිතයේ භාවිතා කරන අංකවලට මේව යොදා ගන්න. එහෙනම් 10 පාදයේ පැහැදිලි පුතේ right. ඒ වගේම මේ 10 පාදයට අදාළව right අපි මේ කතා කරන 10 පාදයට අදාළව නිකිල කියලා જાතියක් තියෙනවා අපේ 10 පාදයේ. නිකිල සංඛ්‍යා. ඔය නිකිල සංඛ්‍යා වලට අපි කියනවා integers. අපිට ඕකට කෙටියෙන් කියන්න පුළුවන් int කියලා. int. integer. නිකිල කියලා කියන්නේ සංඛ්‍යා කුලකයක්. ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් නිකිලයකි. මේ බලන්නකෝ පූර්ණ සංඛ්‍යාවක් නිකිලයක්. නිකිල සදා ධන පූර්ණ මෙන්ම ඍණ පූර්ණ තියෙන්නත් පුළුවන්ලු. හරි. වෙන බලන්න 10 5 බිංදුව ඍණ 45 ඍණ 150 අන්න නිකිල සංඛ්‍යා. දැන් පුතේ මේක භාග තියෙන්න බෑ මෙහෙම මේ 10.25 වැරදිනේ. මොකද 2.5 කියන්නේ දශම 2.5 කියන්නේ පුතේ දශම ස්ථාන. දශම ස්ථාන පවතින්න බෑ. එතකොට මේක අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මේක දැන් 15 කියලා තිබ්බනම් අන්න හරි. හරිද පුතේ? එහෙනම් නිකිල සංඛ්‍යා කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා. ඒක ධන තියෙන්නත් පුළුවන්, ඍණ තියෙන්නත් පුළුවන්. right? එහෙනම් ඍණ නිකිල වගේම ධන නිකිලත් ඔන්න පවතිනවා. now ඒකත් මතක තියාගන්න මම මේක මේ පැහැදිලි කරේ 10 පාදේ සංඛ්‍යා පද්ධති වල මෙන්න මේ කියන නිකිල කියලා සංඛ්‍යා જાතියක් තියෙන බව. හරි. නිකිල කියලා සංඛ්‍යා જાතියක් ඔන්න අපේ 10 පාදයේ මේ විදිහට තියෙනවා. ඊගාවට එනවා නියත ලක්ෂ සංඛ්‍යා fixed point numbers. නියත සංඛ්‍යා භාවිතා කර ගණනය කිරීම සිදු කිරීමේදී පූර්ණ සංඛ්‍යාවට අමතරව දශම සංඛ්‍යා අඩංගු වේ. එහෙනම් මේකෙදි කියන්නේ අපි පූර්ණ සංඛ්‍යා කියන්නේ නිකිලනේ. පූර්ණ සංඛ්‍යාවට අමතරව දශම සංඛ්‍යා අඩංගු වෙනවලු. එහෙනම් මේකද මේ නොකිය කියන්නේ පුතේ භාග සංඛ්‍යා නේද? දශම සංඛ්‍යා වලට තමයි නියත ලක්ෂ සංඛ්‍යා කියන්නේ. දශම ස්ථානයේ එකම ස්ථානයේ තිබිය යුතුය. හරි මෙතෙන් 754යි 556. අර කලින් උදාහරණේ 15.25 15.25 මෙතෙන්ට හරි. අයි fixed point numbers. දැන් fix නැත්තම් point නැත්තම් මෙහෙමයි. මේ බිංදුවයි බිංදුවයි හරි වැටෙන්න ඕනේ. දැන් මේක 15 කියලාම තිබ්බොත් එහෙම වැරදි පුතේ. එහෙම වුණොත් මේක integer එකක් වෙනවනේ. එතකොට මෙතන දශම බිංදුවයි බිංදුවයි කියලා හරි දාන්න ඕනේ. එතකොට මේක මේ fixed point number එකක් විදිහට ගන්න පුළුවන්. නියත ලක්ෂ සංඛ්‍යාව. අපි ඒක floating point කියලාත් කියනවා. floating point කියලාත් කියනවා. fixed point කියලාත් කියනවා. එහෙනම් පුතේ මොකද්ද දැන් අපි ඉගෙන ගත්තේ? නිකිල සංඛ්‍යා කියන්නේ පූර්ණ සංඛ්‍යා. fixed point numbers කියලා කියන්නේ දශම සහිත එහෙම නැත්නම් භාග සංඛ්‍යා. උන අපේ 10 පාදයට අයත් සංඛ්‍යා වර්ග දෙකක් ගැනයි මේ පැහැදිලි කරේ. දැන් එනවා ඉපිලෙන ලක්ෂ අංක ගණිතය. floating point arithmetic. ඉපිලෙන ලක්ෂ අංක ගණිතය. ඉපිලෙනවා මොකද්ද මේ? විශාල සංඛ්‍යා ගණනයේදී හා ගබඩා කිරීමේදී මෙම ක්‍රමය භාවිතා කිරීම. විශාල සංඛ්‍යා විශාල සංඛ්‍යා ගණනය කිරීමේදී හා ගබඩා කරද්දී මේක භාවිතා කරන්න. මෙහිදී දශම තිත එකම තැන තිබීම අත්‍යවශ්‍ය නොවේ. දශම තිත එකම තැන තිබීම අත්‍යවශ්‍ය නැහැලු. හරි මේ බලන්න. දැන් විශාල සංඛ්‍යා 58 කියන සංඛ්‍යාව. දැන් මේක බලයක් නෙමේ තියෙන්නේ. මේ 10 පළවෙනි බලය, 10 දෙවෙනි බලය, 10 තුන්වෙනි බලය, 10 ඍණ 1 බලය, 10 ඍණ 2 බලය. එතකොට මේ හැම එකකම 5.5ට 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 තමයි තියෙන්නේ. දැන් පුතේ මෙහෙම නෙවෙන්නේ මේ 10 පළවෙනි බලය කියන්නේ ඕනිම බලයක පළමු බලය 10යි. 10 දෙවෙනි බලය කියන්නේ 10 වරක් 10 100යි. මේ 10 තුන්වෙනි බලය 10 වරක් 10 වරක් 10 වරක් 1000යි.
ඒ කියන්නේ මේක හැදෙන්නේ මෙහෙමනේ පුතේ මේ 10 3ක් වැඩි වෙනවා. 3 පාරකට. 10 වරක් 10 100යි 100ව 10ක් 1000යි. දැන් මෙහෙමනේ මේක එන්නේ. එතකොට අපිට ඔක කොහොම ලියන්න බැරි නිසා කුඩා කරලා ලියනවා නේද? 5.8 වැඩි කිරීම 10 පළවෙනි බලය. එතකොට 10 පළවෙනි බලය 10යි. 10 වැඩි කරන්නලු 5.8න්. එතකොට කීයද එන්නේ? 5.8 ග්‍රාම් 58යි. එතකොට 100 වැඩි කරන්නලු 5.8න්. එතකොට 580යි. ඔහොම නෙන්නේ පුතේ 1000 වැඩි කරන්න 5.8න් 5800යි. 5.8 වැඩි කරන්න ඍණ 1න්. අන්න බලන්න ඍණ 1න්. ඍණ 1 බලය හැදෙන්නේ කොහොමද? ඍණ 1. ඍණ 1 කියන්නේ 1 යට 10. ඕනෙම ඍණ සංඛ්‍යාවක් හැදෙන්නේ ඔන්න ඔය විදිහටයි. 1 යට 10. හරිද? ඒ කියන්නේ ඍණ සංඛ්‍යාව හැදෙන්නේ මේක ඍණ නැතුව ගන්නකො පුතේ. ඍණ නැතුව ගත්තොත් 10 පළවෙනි බලය 10යි. ඒතකොට 1 යට 10. දැන් 10 ඍණ දෙවෙනි බලය බලන්නේ මෙහෙමයි. 1 යට ඍණ නැතුව ගත්තොත් 10 දෙවෙනි බලය 100යි. 1 යට 100. දශම ස්ථාන පස්සට එනවා. එතකොට දැන් 5.8ට 1 යට 10ක් ගන්නකොට මොකද කරන්නේ? ඇයි 1ට 10 ඒවා එකක්වත් නැහැ බිඳුවයි. ඊට පස්සේ 10ට 10 ඒවා 1යි. ඔහොමනේ යන්නේ. දශම ස්ථානයක් මේ පැත්තට පන්නන්න ඕනේ. එතකොට දැන් මේක 5යටනේ තිබ්බේ. දශම ස්ථානයක් මෙහෙට ගේනවා. මෙහෙට ගේනවා. එතකොට 0.58යි. එතකොට පුතේ ඕකම මේ බලන්න 5.8නේ. ඕක වැඩි කරන්න 1 යට 100න්. එතකොට මොකද වෙන්නේ? උත්තරේට දශම ස්ථානයක් තව එනවා ඉස්සරහට මෙහෙම. එතකොට මේ තියෙන්නේ අදාළ සංඛ්‍යාවට අදාළ ඉපිලෙන ලක්ෂ සංඛ්‍යාව. ඒ කියන්නේ අපිට විශාල සංඛ්‍යාවක් මේ විදිහට හරිද? විශාල සංඛ්‍යාවක් මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා පුතේ මේ ඉපිලෙන ලක්ෂයකින් පෙන්නන්න. හරිද? අපි තව උදාහරණයක් කරන් බලමු. දැන් සරල උදාහරණයක්. දැන් අපිට පුළුවන් මේ 1500 කියන සංඛ්‍යාව කවුරු හරි කියනවා ඔහොම පෙන්වන්න කියලා. දැන් 1500 කියන සංඛ්‍යාව අපිට පෙන්වන්න පුළුවන් මෙහෙම 1.5 වැඩි කිරීම 10. කීවෙනි බලයේද? 1.5 1500ක් වෙන්නේ කොහොමද? 1000න් වැඩි වුණොත් එහෙනම් 10 3වෙනි බලය. 10 3වෙනි බලය 1.5 වැඩි කිරීම 10 3වෙනි බලය කිව්වහම කොහොමද උත්තරේ එන්නේ? 1.5 වැඩි කිරීම 1000. උත්තරේ 10 එකක් 1000යි. 1500යි. මේ විදිහට. එතකොට මේකට කියනවා අපි ඉපිලෙන ලක්ෂ සංඛ්‍යාවක් කියලා. ඉතින් මේ විදිහට 10 2 දැම්මොත් පුතේ 100යි 10 1 දැම්මොත් 10යි. ඉතින් අර Tamanට ගැළපෙන පරිදි අපිට මේ සංඛ්‍යා ටික ගන්න පුළුවන්. හරි. පුතාට ඒතර මේ නෝට් එකේ සටහනක් දා ගන්න පුළුවන්. දාගෙන ඉවරලා මේ විදිහට අවබෝධයක් ගන්න. අර ඍණ බල තිබ්බොත් පුතේ දැන් මම බලන්නකෝ මම ඉස්සරහට කියා දෙන්නම්. දැන් අපි මේ 10 ඍණ බලනේ ගත්තේ. එතකොට දෙකේ ඍණ පළවෙනි බලය ආවොත් ඒක මෙහෙමයි කරා. හැම වෙලෙම පුතේ ඍණ බලයක් ආවොත් 1 යට මේ ඍණ අයින් කරන්න. දෙකේ පළමු බලය 2යි නේ. දෙවරක් 1 2යි. 1 යට 2. එහෙමයි එන්නේ. දෙකේ ඍණ දෙවෙනි බලය 1 යට දෙකේ දෙවෙනි බලය 4යි. පැහැදිලිනේ. ඉතින් 1 2ෙන් බෙදුවාම 0.5යි. 1 4ෙන් බෙදුවාම 0.25යි. ඔන්න ඔය විදිහටයි අපි ඍණ බල හොයන්නේ. පැහැදිලිද? ඍණ බලයක් බලන්නේ මේ විදිහට. හැමෝටම තේරුණාද? 1 යට කියලා ගන්න පුතේ. නැත්නම් මේක ඉස්සරහට අපිට කරන්න බැරි වෙනවා. මේ තාම කරන්නේ පැහැදිලි කිරීම. තාම කරන්නේ අපි 10 පාදයේ සංඛ්‍යාවල පැහැදිලි කිරීමේ කොටස. එතකොට අපිට මේ කොටස හරහා අවබෝධයක් ගන්න පුළුවන් ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. හරි. මෙතන ඉස්සරහට ගියොත් ඉපිලෙන ලක්ෂ අංක ගණිතය කියන කොටසේ තියෙනවා ඉපිලෙන ලක්ෂ සංඛ්‍යාවක් පහත ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. මේකෙදි දැන් අපි ගත්තේ මෙහෙමනේ. A වැඩි කිරීම R ගේ E බලය. මේකෙ පුතේ A කියන්නේ දශමාංශය. මේ A දශමාංශය. ඒ කියන්නේ මේක මේ. දැන් මෙතන දශමාංශය 5. දැන් උදාහරණයක් ගමු අපි කලින් ගත්තේ 1.5යි බිඳුව නම් ඒ 1 දශමාංශය විතර ගන්න පුළුවන් ඈ. 1 කියන්නේ දශමාංශය. ඒ කියන්නේ අපි කියනවා ඩෙසිමල් නම්බර් එක. පාදය R. පාදය 10 නේ අපි ගත්තේ මේ 10 පාදය. දැන් මේක පාදය. මොකද්ද? පාදය. හරි. එතකොට දැන් 10 පාදයනේ. 10 පාදය ආවහම ඒ පාදයේ ඝාතය
අපි කියන එක්ස්පෝනන්ට් එක. ඒ තමයි බලය විදිහට ගන්න. අන්න අපි ඒක දැන් ගන්නවා මෙතන මෙහෙම. දැන් 10 දෙවෙනි බලය. එහෙනම් පුතේ ඔකේදී මතක තියාගන්න දශමාංශයේ විදිහට අපිට ගන්න පුළුවන් මේ කොටස. මේ ලියලා තියෙන කොටස. පාදයේ විදිහට අපිට ගන්න පුළුවන් මේ 10 කියන කොටස. ගාතයේ විදිහට අපිට ගන්න පුළුවන් මේ 2 කියන කොටස. රයිට්. ඒක තමයි මෙතනත් මේ නම් කළා මේ දාලා මේ හදලා දීලා තියෙන්නේ. හරි. මෙතන වැඩි කිරීම මේ විදිහට අපිට ගන්න පුළුවන්. වැඩි කිරීමේ ලකුණ. හරි. අතර 5.8යි බිංදුව 10 දෙකෙන් වැඩි කරාට පස්සේ නේද? මේකේ උත්තරේ කොහොමද එන්නේ? 5.8යි බිංදුව වැඩි කරාට පස්සේ 10 දෙවෙනි බලය. 10 දෙවෙනි බලය 100යි. වැඩි කරනවා 5.8යි බිංදුවෙන්. එතකොට මොකද වෙන්නේ? 580යි කියලා ආන්සර් එක එනවා. එහෙනම් මේකෙදි ගාණක් නෙමෙයි මේ කිව්වේ පුතේ. මේකෙදි ඔබට බලා ගන්නයි කිව්වේ මේ A වැඩි කිරීම RE කිව්වහම ඇත්තටම A කියලා කියන්නේ දශමාංශය, R කියන්නේ පාදය, බලය කියන්නේ එක්ස්පෝනන්ට් එක නැත්නම් ඝාතය. එහෙනම් ඔය විදිහට තමයි අපි මේ කොටසේ මතක තියාගන්න අපි අර කලින් මෙතනදී ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා ගණිත ක්‍රමයේ කතා කරනකොට එතන මේ තිබ්බ කොටස් අපි මේ විදිහට මේ වෙනම වෙන් කරගත්තා. රයිට් මේවා මේ වෙනම අපි දැනගන්න මේක මොකද්ද මේ වෙන්නේ කියන එක. ඒතර දැන් අදහසක් තියෙනවානේ. මේ විදිහට දශම 10 පාදයේ බලයක් කොහොමද වැඩි කරලා යාන්ස් එක ගන්න කියලා. ඉතින් ඔන්න ඔය කාරණාව තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි බලමු ඔන්න දැන් 10 පාදයේ ඉවරයිනේ පුතේ. අෂ්ටක සංඛ්‍යා පද්ධති. අෂ්ටක සංඛ්‍යා පද්ධති කියන්නේ 8 පාදය. 8 පාදය කියන්නේ මොකද්ද? ඔක්ටල් නම්බර් සිස්ටම්. මේකේ පාදේ 8යි. අපි කියන්නේ 8 පාදයේ සංඛ්‍යාව. එතකොට මේකේ තියෙන්නේ බිංදුවේ සිට 7 තෙක් සංඛ්‍යාට. 7න් පස්සේ පුතේ ආය 8 9 ඒව දන්නේ නැහැ. මේගොල්ලෝ ඒක දැකලවත් නැහැ. මේගොල්ලෝ 7න් පස්සේ 8 කියන සංඛ්‍යාවක් අහලවත් නැහැ. 9 කියලා එකක් දැකලවත් නැහැ. මොකද මේ සංඛ්‍යා පද්ධතිය තුල පවතින්නේ බිංදුවේ සිට 7 දක්වා සංඛ්‍යා ටික පමණයි. මෙතන තමයි තියෙන්නේ අංක 8ක් බිංදුවත් එක්ක. 8යි තියෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් මෙන්න මෙතන තමයි අෂ්ටක සංඛ්‍යා පද්ධතිය. ඔන්න අෂ්ටක සංඛ්‍යා පද්ධතියේ බිංදුව 1 2 3 4 5 6 7 කියන සංඛ්‍යා ටික තියෙනවා. අතන මේක අපේ 10 පාදයට වඩා කුඩා සංඛ්‍යා පද්ධතියක්. ඊගාවට එනවා සද්දශමක සංඛ්‍යා පද්ධතිය හෙක්සාඩෙසිමල් නම්බර් සිස්ටම්. මෙහි පාදය 16යි අංක 16ක් දකින්න පුළුවන්. බිංදුවේ සිට 15 තෙක් සංඛ්‍යා 16ක් තියෙනවා. දශමයේ 10 සිට දශමයේ 15 තෙක් සංඛ්‍යා 6 සඳහා සද්දශමයේ පද්ධතියේදී සංකේත භාවිතා කරනවා. මොකද දැන් මේක පටන් ගන්න බිංදුව 1 2 3 කියලා මෙහෙම 15ටම යනවනේ. නමුත් සද්දශමයේ සංඛ්‍යාවලදී මෙතනින් ඉවරයි. 10ට තියෙන A අකුරමි. 10ට තියෙන A අකුර 11B 12C 13D 14E 15F අමතක කරන්න එපා දරුවනේ. මොකද එයාට බෑ මේක 10 11 කියලා කියන්න. බැරි හේතුව මම පැහැදිලි කරා. එකම සංඛ්‍යාව නැවත නැවත යෙදෙන්න බෑ සංඛ්‍යා පද්ධතියක. එකම සංඛ්‍යාව නැවත නැවත යොදන්න බෑ. ඒ නිසා මොකද කරේ මෙතනට අපිට ඉංග්‍රීසි හෝඩේ අකුරු කිහිපයක් 16 පාදයට ලබා දුන්නා. හරි එහෙනම් 16 පාදයේ මතකයිනේ දරුවන්ට නේද? බිංදුවේ ඉඳලා 9 වෙනකන් යනවා. එතෙන් සිට A අකුර ඉඳලා F අකුර වෙනකන් ඉංග්‍රීසි හෝඩේ අකුරු ටික යනවා. ඒක මතක තියාගන්න. මොකද ඉංග්‍රීසි හෝඩේ අකුරු ටික අමතක කරොත් එහෙම ඔක්කොම ඉවරයි. එනිසා මේක A අකුරෙන් පටන් ගන්න F වලින් ඉවර වෙන්නේ කියලා මතක තියාගන්න. අකුරු 6යි. මේ තියෙන්නේ සංඛ්‍යා 6ක් සඳහා සංකේත භාවිතා කරන්න. හරි. ඉතින් ඔන්න අපිට මේ විදිහට දැන් ඔන්න සංඛ්‍යා පද්ධති තුනක් කතා කරා. මොනවාද සංඛ්‍යා පද්ධති? 10 පාදයේ කතා කරා, 8 පාදයේ කතා කරා, 16 පාදයේ කතා කරා. දැන් අපි එනවා සංඛ්‍යා පද්ධති වල මේ වෙසිසි සංඛ්‍යාංක කියන කොටසට. significant digits. significant digits වෙසිසි සංඛ්‍යාංක. වැඩිම වෙසිසි අංකය most significant digit MSD මොකද්ද? අඩුම වෙසිසි අංකය least significant digits LSD. මොකද්ද මේ වෙසිසි සංඛ්‍යාවක තියෙන වැඩිම වෙසිසි අංකය සහ අඩුම වෙසිසි අංකය කියන්නේ? සංඛ්‍යාවක බිංදුව නොවන වැඩිම ස්ථානීය අගයක් ඇති අංකයයි. සංඛ්‍යාවක බිංදුව නොවන. ඒ කියන්නේ බිංදුව නොවන. ඒ කියන්නේ බිංදුව තියෙන්න බෑ. දැන් බිංදුවයි 150 තිබ්බොත් බිංදුව නොවනනේ. බිංදුව නොවන වැඩිම ස්ථානීය අගය. ඒ කියන්නේ මේ 1. බිංදුව නොවන ඉස්සරලම තියෙන අගය මේක. එහෙනම් මෙයා තමයි MSD කියන්නේ. ඕනෙම සංඛ්‍යාවක අගය වැඩිම නේද? බිංදුවට නෙවෙයි අගය තියෙන 1ට. 1 කියන්නේ 100ක් නේ. 1 කියන්නේ 100ක්. එකක් නෙවෙයි ඈ. ස්ථානයේ අනුව වටිනාකම් වැඩි.
මේක එකක් නෙවෙයි මේ රුපියලක් නෙවෙයි එක කිව්වහම මෙතන මේක කියන්නේ 100ක්. මේ ගලවලා ගත්තොත් එහෙම 100 කොලයි 50 කොලයි සල්ලි වලින් ගත්තොත්. ඒ නිසා මේ එක තමයි MSD එක මේ සංඛ්‍යාවක බිඳුව නොවන වැඩිම ස්ථානීය අගය ඇති අංකය. අඩුම විශේෂ අංකය කියන්නේ සංඛ්‍යාවක බිඳුව නොවන non zero අඩුම ස්ථානීය අගය. ඒ කියන්නේ මේ බිඳුව නෙවෙයි අඩුම එක මොකද්ද මේ 5. ඉතින් ඔන්න ඕක හොයනවට අපි කියනවා වෙසිසි සංඛ්‍යාංකය කියලා. මේක හොයනවට. ඉතින් මේක මම මේ විදිහට පෙන්නන්නම් දරුවන්ට මේ දෙන උදාහරණයක්. බලන්න 56.789 56.789 පහ තමයි MSD එක. එතකොට මේ දශම සංඛ්‍යාවල 789 9 තමයි LSD එක. දැන් මේකේ බලන්න 0.25.0.35. ඒකේ දෙක තමයි MSD එක. දෙක. අන්තිමට අඩුමගයක් තියෙන්නේ පහේ LSD එක. දැන් දරුවට තේරෙනව නේද දැන්? දැන් මේක බලන්න. මෙතන MSD එක 6. මොකද ඉස්සරහා 0.0 තිබ්බා කියලා අගයක් නැහැනේ. තේරුමක් නැහැනේ. වටිනාකමක් නැහැ. අගයක් තිබ්බට වටිනාකමක් නැහැ. අතන 6 තමයි මෙතන MSD එක 8 තමයි LSD එක. ඕනෙම සංඛ්‍යාවක එහෙමයි. දැන් මේකේ එක තමයි MSD එක 5 තමයි LSD එක. මේකේ දෙක තමයි MSD එක අන්තිමට තියෙන 5 තමයි LSD එක. බිඳුව අපි කොයිලම වෙලාවකවත් යොදාගන්නේ නැහැ. බිඳුව කීයටවත් අපි මේ ගණනය කිරීම වලට යොදාගන්නේ නැහැ දරුවනේ. හරිද? එහෙනම් මේ අපි හොයාගත්තේ වෙසිසි සංඛ්‍යාංකය. වෙසිසි සංඛ්‍යාංකය කියන්නේ යම් කිසි සංඛ්‍යාවක වටිනාකමක් වැඩිම සංඛ්‍යාව. ඒ වගේම වටිනාකම අඩුම සංඛ්‍යාව බිඳුව හැර. ඉස්සරහෙන් බිඳුව තිබ්බොත් ඊට පිටිපස්සෙන් එක ගන්න. පිටිපස්සෙන් බිඳුව තිබ්බොත් ඊට ඉස්සරහෙන් තියෙන එක ගන්න. අර බිඳුව වල වටිනාකමක් නැති නිසායි මේක මෙහෙම හදලා තියෙන්නේ. හරි. හරි දරුවනේ. දැන් අපි බලමු සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය. ඔන්න දැන් තමයි අපේ පාඩමේ මාතෘකාව. නේද? හරියටම අපිට ගාණක් හදන්න මාතෘකාවක් ආරම්භ වන්නේ. සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය. දැන් දරුවෝ දැක්ක අපිට සංඛ්‍යා පද්ධති හතරක් තිබුණා. දීමේ සංඛ්‍යා පද්ධතිය, අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය, 10 පාදයේ දශමේ සංඛ්‍යා පද්ධතිය, සද්දශමේ සංඛ්‍යා පද්ධතිය. මෙතේ දරුවෝ දැක්කා දීමේ සංඛ්‍යා පද්ධතියේ පරිගණකවල භාවිතා වන බිඳුව 1 කියන සංඛ්‍යාව පමණයි. එතකොට සෑම සංඛ්‍යා පද්ධතියම බිඳුවෙන් ආරම්භ වෙලා ඒ අදාළ පාදයෙන් අවසන් වෙනවා. එතකොට මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනයයි මේ කරන්නේ. පරිවර්තනය කියලා කියන්නේ ඒ කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් අපි 10 පාදයට හරවනවා. 10 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හරවනවා. 8 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයේ කරනවා. මෙන්න මේ විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. එම පරිවර්තන ක්‍රියාවලියේදී අපි ඉස්සෙල්ලම පටන් ගන්නේ දිවිමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට හැරවීම. හරිද? අපි දැන් බලමු මේ මොකද්ද මේ පරිවර්තනය? කොහොමද මේ පරිවර්තනයන් සිද්ධ වෙන්නේ? මෙන්න මෙහෙමයි. දැන් අපි ගොඩක් වෙලාවට 10 සංඛ්‍යා පාදේනේ ගොඩාක්ම වෙලාවට පරිවර්තනයන් වලට ගන්නෙ. මොකද 10 කියන්නේ අපේ පාදේ. එතකොට මේ 10 පාදයේ සංඛ්‍යාවක් අපිට සිද්ධ වෙනවා දෙකේ පාදයට හරවන්න. 8 පාදයට හරවන්න, 16 පාදයට හරවන්න. එතකොට මේ වගේ එක. හැමතේ 10 පාදයේ සංඛ්‍යාවක් අපි දෙකේ පාදයට හරවන්න ඉගෙන ගන්නවනේ. දැන් අද මේ කරන්න යන්නේ දිවිමය සංඛ්‍යාවක් දශමයේ බවට හැරවීම. දිවිමය සංඛ්‍යාවක්. ඒ කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ දශම සංඛ්‍යාවක් බවට හරවන්න. මේක අනිත් පැත්ත. එතකොට 10 පාදයේ දෙකේ පාදයට හරවනවා, දෙකේ පාදයේ 10 පාදයට හරවනවා. ඊගාවට 10 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හරවන්නේ. 8 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන්නේ. 10 පාදයේ කොහොමද 16 පාදයට හරවන්නේ? 16 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන්නේ. මෙන්න බලන්න පරිවර්තන. දැන් මෙතනම පුතේ තියෙනවා පරිවර්තන ක්‍රියාවලි 6ක්. ඒ විතරක් ඇද්ද? බෑනි. ඇයි ඒ? ඊගාවට අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද 16 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හරවන්නේ? කොහොමද 8 පාදයේ සංඛ්‍යාවක් 16ට හරවන්නේ? කොහොමද 8 පාදයේ දෙකේ පාදයට හරවන්නේ? කොහොමද දෙකේ පාදය 8 පාදයට හරවන්නේ? ඒ විතරක් ඇද්ද? නෑනි. ඇයි දෙකේ පාදයේ සංඛ්‍යාවක් කොහොමද 16 පාදයට හරවන්නේ? 16 පාදයේ කොහොමද දෙකේ පාදයට හරවන්නේ? දැන් බලන්නකෝ දරුවනේ පරිවර්තන ක්‍රියාවක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12. සම්පූර්ණ පරිවර්තන ක්‍රියාවලි 12ක් ඉගෙන ගන්න තියෙනවා. එහෙමනම් මෙන්න මේ 12න් අපි අද පළවෙනි එකට යනවා දිවිමය සංඛ්‍යාවක් දශමක සංඛ්‍යාවක් බවට හැරවීම කියන ක්‍රියාවලියට. හරි. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. මම පොඩ්ඩක් මේක මේ විදිහට පැත්තකට ගන්නම්.
දැන් දිවිමය සංඛ්‍යාවක්. දිවිමය. පුතේ දිවිමය සංඛ්‍යාවක් කියන්නේ 1.1 මෙන්න දිවිමය සංඛ්‍යා. සාමාන්‍ය පුතේ සංඛ්‍යාවක් පෙන්නකොට අපි මෙන්න මේ සංඛ්‍යාවේ පාදය ලියන්න පුරුදු වෙන්න ඕනි. නැත්තම් කෙනෙක්ට කියන්න පුළුවන් මේක 1011 කියලා. මේකට 1011 කියන්න බෑ. 1011 කියන්න පුළුවන් මේක 10 පාදයෙන්. නමුත් පුතේ මේක දිවිමය. ඒක අපි මෙන්න මේ යටින් දෙකේ ඉලක්කම දානවා මෙහෙම. පැහැදිලිද? දැන් දෙකේ ඉලක්කම දැක්ක ගමන් මතක් වෙන්න ඕනි මේක දිවිමය සංඛ්‍යා පද්ධතියක්. එහෙමනම් මේක කියන්නේ අපි 1.11. පැහැදිලිද? 1.11. එහෙමනම් ඔන්න 1.11 කියන සංඛ්‍යාව දැන් අපි හරවන්න ඕනි 10 පාදයට. දැන් පුතේ පරිගණකයේ තුල තියෙන්නේ මෙහෙම දේවල්. 1.11. විදුලිය ඇත නැත ඇත කියන. ඔන්න අද අපි ඉගෙන ගමු කොහොමද දිවිමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ එහෙමනම් කියලා. හරි. ඔන්න දැන් අපි ගමු උදාහරණයක්. ඔන්න අපිට තියෙනවා දැන් දිවිමය සංඛ්‍යාවක්. අපි ඉස්සෙල්ලාම පොඩි සාමාන්‍ය දිවිමය සංඛ්‍යාවක් ගමු 1.1 වගේ සංඛ්‍යාවක්. හරි. මම මෙතනින් ලියනවා 2 කියලා. දැන් මේක අපි පරිවර්තනය කරන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. දරුවනේ මේ දිවිමය සංඛ්‍යාවේ මේ ඩිජිට්ස් කීයක් දෙනවද? 4ක්. 1 2 3 4. ඩිජිට්ස් 4ක්. ස්ථාන 4ක් තියෙනවා. එතකොට දිවිමය සංඛ්‍යාවක මේ සෑම ස්ථානයකටම අදාළ වටිනාකමක් තියෙනවා. දැන් මේක හරවන්න ඕනි අපි මොකටද? මේක මෙහෙම හරවන්න ඕනි. මේක හරවන්න ඕනි අපි 10 පාදයට. 10 පාදයට. දැන් 10 පාදයට මේ හරවන ගමනේ අපි කරන්නේ දැන් මේ සෑම තැනකටම දෙකේ වටිනාකමක් තියෙනවනේ. දෙකේ පාදයේ වටිනාකමක්. හරි. අපි මේක පොඩක් ඈතින් ලියා ගමු. හරි. දැන් පුතේ අපි මේ බලය වටිනාකම පාදක වටිනාකම මේ පාදයේ වටිනාකම පැහැදිලිද? පාදයේ වටිනාකම ලියන්න ඕනේ. පාදක බේස් වැලියු එක වටිනාකම අපි කියනවා මොකද්ද? බේස් වැලියු එක. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන බේස් වැලියු එක තමයි මේ බිඳුවට අදාළ දෙකේ බිඳුවෙනි බලය. ඒ බිඳුවෙනි බලය කියලා කිව්වෙම මේ උඩ බිඳුව තිබ්බ හින්දා නෙවෙයි. ඒ ස්ථානයේ වටිනාකම. මෙතන වටිනාකම දෙකේ පළවෙනි බලය. මෙතන දෙකේ දෙවනි බලය. මෙතන දෙකේ තුන්වෙනි බලය. මේ විදිහට ඉස්සරහට අංක තිබුණා නම් මේ සෑම ස්ථානයකටම තියෙනවා පුතේ පාදක වටිනාකමක්. පාදක වටිනාකම. පාදයේ වටිනාකම. ඒ පාදයේ වටිනාකම ස්ථානයේ අනුව වෙනස් වෙනවා. දැන් අපි බලමු දෙකේ බිඳුවෙනි බලය. දරුවනේ මං කලිනුත් කිව්වා තරුවක් දාලා ලියා ගන්න ඕනෑම පාදයක බිඳුවෙනි බලය සමානයි 1යි. ඒ කියන්නේ දෙකේ බිඳුවෙනි බලය 1යි. 8 බිඳුවෙනි බලය 1යි. 10 බිඳුවෙනි බලය 1යි. තේරුණාද? 16 බිඳුවෙනි බලය 1යි. ඔය විදිහට අපිට ඕනිම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි කියලා ගන්න පුළුවන්. එහෙමනම් මේ සංඛ්‍යාව අපි හදනකොට දැන් පුරුදු වෙන්න තමයි මෙහෙම ලියන්නේ. දෙකේ බිඳුවෙනි බලය 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. ඉතින් දරුවනේ දැන් මම මේ ලිව්ව කොටස හැම වෙලෙම ලියන්න අවශ්‍ය නැහැ. 1 2 4 8 කියලා ඔබ දාගත්තත් ප්‍රමාණවත්. මේවට කෙටි ක්‍රම අපි පස්සේ ඉගෙන ගමු. මම මේ දැන් සිද්ධාන්ත කාරණා තමයි මේ උගන්වන්නේ. දැන් ඔන්න අපි මේ දෙකේ පාදයේ අදාළ පාදක වටිනාකම ගත්තා. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි මෙන්න මේ සංඛ්‍යාව මේ සංඛ්‍යාවෙන් ගුණ කරනවා. ඔක වැරදි කියලා හිතන්න පුළුවන්. ඒ නිසා අපි දාමු ගුණ කරනවා. ඒ කොහොමද? එක් වරක් බිඳුව. දැන් දෙවරක් එක.
මේව එකතු කරන්න ඕනි. ඊගාවට 4 වරක් බිඳුව. ඊගාවට 8 වරක් 1. මේ හරි ක්‍රමයේ කියා දෙන්නේ. ඊට පස්සේ අපි ගණන් හදනකොට මේ ක්‍රමය ඕනේ නැහැ. හරි දරුවනේ මේ පළමු මොහොතේ මේක තේරුම් ගැනීමට පමණයි. උසස් පෙළට ICT කරන දරුවෝ ඉන්නවා O level වලට ICT කරපු නැති. එතකොට ඒ දරුවන්ටත් මේක ඉගෙන ගත යුතුයි. මේ තියෙන්නේ හදන ක්‍රමය. දැන් පුතේ එක්වරක් බිඳුව කීයද? ඕනිම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ වුණොත් බිඳුවයි. දෙවරක් 1 2යි. හතරවරක් බිඳුව බිඳුවයි. අටවරක් 1 8යි. දැන් අපි අන්තිමට පුතේ මේ ටික එකතු කරනවා. එකතු කරාම උත්තරේ කීයද? 8යි 2යි 10යි. එහෙනම් මේ 10 කියන්නේ පුතේ මොකද්ද? 10 පාදයෙන්ුයි 10 කියන්නේ. දැන් තේරුණාද? එහෙමනම් මේ සංඛ්‍යාව අපිට අවසානයේදී මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේ බලන්න මේක අන්තිමට ලියන්න පුළුවන් මෙහෙම. මෙතනින්ම ලියමුකෝ. 10යි 10 දෙකේ පාදයෙන් තිබුණු සංඛ්‍යාව 1.1.1 කියන එක සමානයි 10ට 10 පාදයෙන්. අපි මේ කලේදී මේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කළා. දැන් අපි මේ ඉගෙන ගත්ත කොටසම නැවත අපි ප්‍රැක්ටිස් කරමු. අන්න බලන්න මම ආයි මුලින් ඉඳලා තව ගානක් හදනවා. 1.1 කියලා අපි දාමුකෝ. ඔන්න දැන් ටිකක් දිග සංඛ්‍යාවක්. මේක දෙකේ පාදයෙන්. දැන් පුතේ අපිට මේ සංඛ්‍යාව මොකක් කරන්න ඕනිද? 10 පාදයට හරවන්න ඕනි. එතකොට මම මොකද්ද කිව්වේ? මේ අදාළ දිවිමේ සංඛ්‍යාවේ පාදක වටිනාකම ස්ථානීය අගය දාන්න කිව්වා. අතර ස්ථානීය අගය කොහොමද දෙන්නේ? 2 බිඳුවෙනි බලය, 2 පළවෙනි බලය, 2 දෙවෙනි බලය, 2 තුන්වෙනි බලය, 2 හතරවෙනි බලය, 2 පස්වෙනි බලය. පුරුදු වෙන්න විතරයි ඔහොම දාන්නේ. ඉතින් අපි දන්නවා 2 බිඳුවෙනි බලය 1යි. ඒක වැඩි කරමු අර එකත් එක්ක නේද? දැන් අපි එකපාරම ලියාගෙන යමු. වැඩි කිරීම 1. හරි. 2 පළවෙනි බලය 2යි. 2 වැඩි කිරීම 1. එකතු කරමු ඊගාවට. 2 දෙවෙනි බලය 4යි. 4 වැඩි කිරීම 1. 2 තුන්වෙනි බලය 8යි. 8 වැඩි කිරීම 0. 2 හතරවෙනි බලය 16යි. වැඩි කිරීම 1. 2 පස්වෙනි බලය 32යි. වැඩි කිරීම 1. මෙන්න මේ විදිහට අපිට එකපාර ලියා ගන්න පුළුවන්. දැන් එක්වරක් 1 1යි, දෙවරක් 1 2යි, හතරවරක් 1 4යි, අටවරක් 0යි, 16 වරක් 1 16යි, 32 වරක් 1 32යි. මේ සංඛ්‍යා ටික එකතු කරන්නයි තියෙන්නේ. දැන් අපිට උත්තරේ එනවා 32යි 16යි 48යි 48යි 2යි 50යි 50යි 4යි 54යි 1යි 55. 10 පාදයෙන්. එතකොට මේක සමානයි 1.1.1 දෙකේ පාදයට සමාන වෙනවා 55 කියන සංඛ්‍යාව. එහෙනම් අපේ පාදයෙන් පුතේ 55. හැබැයි ඒක පරිගණකයේ ගන්නෙ කොහොමද? 1.1.1 කියන දිවිමේ සංඛ්‍යාවෙන්. එතකොට දෙකේ පාදයෙන් මේ උත්තරේට 10 පාදයෙන් මේ පිළිතුර සමානයි. දැන් මේ කරපු ගානම මීට වඩා ලේසියෙන් කරන්න බැරිද? මේ හදපු ගාන මීට වඩා ලේසි ක්‍රමයක් නැද්ද? හරි. දැන් ඔබ දන්නවනේ පුතේ මේකෙන් දැන් සිදුවීම right සිද්ධාන්ත කාරණා ටික පැහැදිලිනේ. ඔන්න බලන්න දැන් අපි ආයේ මේ වගේ ගානක් ආවොත් කොහොමද හදන්නේ? හරි. අපි දැන් වෙනස් ගානක් වෙනස් ක්‍රමයකට හදමු. 1.1.1 බිඳුවයි 1. දැන් ඔබ හිතන්න දරුවනේ මෙවැනි ගානක්. දැන් ඔබ කලින් වගේ කරන්න ඕනි නැහැ. මෙහෙමයි දැන් කරන්නේ. ඔබ දන්නවා පුතේ මේ පාදක වටිනාකම කීයද කියලා. එහෙනම් ඔබ පාද වටිනාකම 2 බිඳුවෙනි බලය 1යිනේ. 1යි 2යි 4යි 8යි 16යි 32යි අංක දාගෙන එන්න. නේද? දැන් කොහොමද මේක කරන්නේ? ඕනිම සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි වුණොත් බිඳුවමනේ. එහෙනම් පුතේ අපි මොකද කරන්නේ? මේක මෙහෙම දාගෙන දැන් එකතු කරන්න මේව. 32යි 16යි 48යි. 48යි මේ කොටස් දෙක එන්නේ නැහැ. ඇයි ඒ බිඳුවෙන් වැඩි වුණොත් බිඳුවයි. 48යි 8යි 56යි
මේ 1.57යි. පැහැදිලි නේද? වේගයෙන් ගාන හැදුවා. ඔන්න ආයි ගානක් බලමු. දැන් අපි ඩිජිට් 8ක ගානක් හදන්න බලමු. try එකක් දෙමු. මොකද දන්නවද? අපිට සාමාන්‍යයෙන් ඩිජිට් 8කින් තමයි ගානක් එන්නේ. හරි. මෙහෙම බලමු. 100යි. හරි. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි. හරි. ඔන්න දැන් අපිට ඩිජිට් 8ක ගානක් නේද? මේ බලන්න දෙකේ පාදයේ සංඛ්‍යාවක් 1 2 3 4යි 5යි 6යි 7යි 8යි. අංක 8ක. සාමාන්‍යයෙන් බිටු 8කින් තමයි අපි සංඛ්‍යාවන් නිරූපණය කරන්නේ. දැන් මේ වගේ ලොකු ගානක් ආවොත් අපි කොහොමද හදන්නේ? අන 1 2 4 8 16 32 64 128. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් දෙකේ පාදයේ සංඛ්‍යා ටික දාගෙන යන්න. පුතේ ඉදිරියට තව තියෙනවා 128 අවශ්‍ය නම් 256 512 1024 මෙන්න දිගටම යනවා. මේ ඔක්කොම දෙකෙන් ගුණ වෙවි යන්නේ පුතේ බලන්න. 1 2 දෙකෙන් ගුණ 4 4 8 වුණා 8 16 වුණා දෙකෙන් ගුණ 16 වරක් 32 32 64යි 64 දෙකක් 128යි 122ක් 256යි. මේ විදිහට මේ දෙකේ බලයන් යන්නේ. හරි. අපි අනවශ්‍ය කොටස් ටික ඉවත් කරගමු. දැන් අපි මොකද කරන්නේ? බිඳුව තියෙන ඒවා අපිට වැඩක් නැහැ. බිඳුව තියෙන ඒවා අපිට වැඩක් නැහැ. අපි දැන් එකතු කරමු අනිත් ටික. 128 8යි 4යි 12යි 12යි 2යි 14යි 8යි 4යි 12යි එකක් ඉතුරුයි 3යි 4යි 142යි 10 පාදයෙන් ඔන්න සංඛ්‍යාව 142යි. දැන් තේරුණාද පුතේ? ඕනෙම දිවිමය සංඛ්‍යාවක් ඊ타ත්ම වේගයෙන් අපි කොහොමද 10 පාදයට හරවගන්නේ කියලා. කොහොමද හරවන්නේ? ඒ පාදයට අදාළ ස්ථානීය වගයක් තියෙනවා. ස්ථානීය වටිනාකමක් තියෙනවා. අපිට ඒක බලයක් විදිහට ගන්න පුළුවන්. නමුත් අපි ඊටත් වඩා ලේසියෙන් එම බලයට අදාළ සංඛ්‍යාවෙන් පමණක් මේක වැඩි කරා. ඉතින් මේ ආකාරයට අපිට ඕනෙම සංඛ්‍යාවක් මේ විදිහට ලියාගෙන නේද? දැන් 100 මේද මේ මෙහෙම අපි හිතමුකෝ 10යි 11 කියලා. අපි කොහොමද ටක් ගාලා මේක කරන්නේ? 1යි 2යි 4යි 8යි කියලා ගත්තා. බිඳුව තියෙනේ වයින් කළා. මේ සංඛ්‍යා තුන එකතු කරා උත්තරේ 11යි. 10 පාදයට. දැන් මම හිතනවා මේ දරුවෝ සියලුම දෙනාටම දිවමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට පත් කිරීම පැහැදිලි වෙන්න ඇති කියලා. පැහැදිලි නේද එහෙමනම්? හරි. දැන් අපිට තියෙනවා ඒ වගේම අෂ්ටක සංඛ්‍යාවක් දශමක සංඛ්‍යාවක් බවට හරවන්න. දැන් අපි දෙකේ පාදයෙන් ඔන්න තිබුණු සංඛ්‍යාවක් 10 පාදයට හැරෙව්වා. දැන් අපි යන්නේ 8 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන්න. දැන් මේ ගැන හොඳ අවබෝධයක් දරුවන්ට තියෙනවා. මේකෙදිත් අපි කරන්නේ මොකක්ද? අපි 8 පාදයේ සංඛ්‍යාවක ස්ථානීය වටිනාකම උදාහරණයක් 23 මේක තියෙන පුතේ 8 පාදයේ. දැන් මේක 10 පාදයට හරවන්න ඕනි. එහෙනම් මේ පාදයටත් ස්ථානීය වටිනාකමක් තියෙනව නේද? මේ බලන්න 2 3. එහෙනම් මේ 3ට අදාළ වටිනාකම මොකද්ද? 8 බිඳුව. මෙයා 8 1. 8 බිඳුව කියන්නේ ඕනිම බිඳුවෙනි බලයක් 1යි. 8 පළවෙනි බලය 8යි. දැන් එක් වරක් 3 නේද? මේක මෙහෙම එන්නේ. 1 වැඩි කිරීම 3. අර කලින් වගේ නෙවෙයි දැන්. 8 වරක් 2. දැන් එක් වරක් 3 3යි 8 වරක් 2 16යි. 16යි 3යි එකතු කරාට පස්සේ උත්තරේ කීයද? 19යි 10 පාදයෙන්. මෙන්න උත්තරේ. එතනත් පුතේ තියෙන්නේ අර විදිහටම මේ කියන සංඛ්‍යාවට අදාළ ස්ථානීය වටිනාකම ලබා ගන්න. ඉතින් අපි ටිකක් ලොකු ගානකට ආවොත් මේ ගාන ඇසුරෙන් අපි ඉගෙන ගත්ත අපිට ගන්න පුළුවන් මෙහෙම 1යි 2යි මෙහෙම හිතන්නකෝ 5යි 125 පුතේ 8 පාදයෙන්. එhmenan 8 බිඳුවෙනි බලය 8 පළමු බලය 8 දෙවෙනි බලය 8 බිඳුවෙනි බලය 1යි 8 පළමු බලය 8යි 8 දෙවෙනි බලය 8 වරක් 8 64යි. ඔහොමයි එන්නේ පුතේ. මතක තියාගන්න වෙනවා.
64 වරක් 64 ඉස්සරහට යනකොට 512යි. ඒ වගේ සාධක තුනක් වගේ අපිට බලා ගන්න තිබුණා නම් ඇති. එක් වරක් 5 දැන් එහෙම නේද දෙන්නේ. එක් වරක් 5 5යි එකතු කරනවා 8 වරක් 2 16යි එකතු කරනවා 64 වරක් 1 64යි. දැන් 64යි 16යි පුතේ 80යි 85යි 10 පාදේ. 125 කියන සංඛ්‍යාව අපි මේක ලියනකොට අන්තිමට ලියන්නත් ඕනේ මෙහෙමයි. 125 8 පාදයෙන් තිබ්බ සංඛ්‍යාව 10 පාදයට හැරෙව්වහම 85යි. කාණ අඩු වෙනවා නේද? 125 8 පාදයෙන් තිබ්බේ. ඒක 85 වෙනවා. මොකද ඒකට හේතුව තමයි පාදයේ අඩු වෙනකොට සංඛ්‍යාව විශාල වෙනවා. පාදයේ වටිනාකම අඩු වෙනකොට සංඛ්‍යාව විශාල වෙනවා. පාදයේ වටිනාකම වැඩි වෙනකොට සංඛ්‍යාවේ යගේ කුඩා වෙනවා. දැන් පුතේ මේක 16 පාදයට හැරෙව්වොත් තවත් කුඩා සංඛ්‍යාවක් බවට පත් වෙනවා. මොකද ඔවුන්ගේ වටිනාකම වැඩිනේ. එහෙමනම් ඕනෙම සංඛ්‍යාවක් නේද? දැන් මම ආයි පාරක් පැහැදිලි කරන්නම්. දැනට අපි කොටස් දෙකයි කරේ. මෙන්න මෙතන දරුවනේ මෙන්න මෙතන ඕනිම 2 පාදයේ 8 පාදයේ 16 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවනවා නම් අපි මොකද්ද පුතේ කරන්නේ? අදාළ පාදයේ වටිනාකමෙන් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ඒක මෙහෙම කරමු. අපි අවසාන කොටසේ ඊට අදාළ නෝට් එකක් යොදාගත්තොත් හොඳයි කියලා මම හිතනවා මේ විදිහට. එන්න 2 පාදය 8 පාදය 16 පාදය මේ කියන පාද තුනෙන් සංඛ්‍යාවක් 10 පාදයට හරවනවා නම් අපි මොකද කරන්නේ? මොකක් කරනවද? අදාළ පාදයේ වටිනාකමින් ගුණ කරන්න. මේක දරුවෝ ලියා ගන්න. අදාළ පාදයේ වටිනාකමින් ගුණ කරන්න. එතකොට 2 පාදය නම් ඒ අදාළ වටිනාකම නේද? 2 පාදේ නම් ඒ අදාළ 2 බලයන් වලින්. 8 පාදේ නම් 8 බලය. 16 පාදේ නම් 16 බලය. ඊට පස්සේ යාපු ගුණ කිරීම නැවත සදාළ සංඛ්‍යාවෙන් ගුණ කරලා එකතු කරාම 10 පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය වීම සිද්ධ වෙනවා. එතකොට හරි ලේසියෙන් අපිට එතකොට ගන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු එහෙනම් අවසාන වතාවට දැන් අපි 2 පාදයේ 8 පාදයේ කරානේ පුත්‍රය වුණා අපිට නැවතත් 8 පාදයේ සංඛ්‍යාවක් නැවතත් අපිට විස්තර කරලා තියෙනවා. අෂ්ටමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවක් බවට හැරවීම. හරි. ඔන්න දැන් අපිට 237.04.8 කියලා දශම ස්ථානත් එක්කම අපිට සංඛ්‍යාවක් තියෙනවා. අපි දැන් පූර්ණ සංඛ්‍යාවක් නේ කලින් අපි පුතේ 10 පාදයට හැරෙව්වේ. ඒතර අපිට දැන් තියෙනවා දශම සංඛ්‍යාවකුත්. එතකොට දැන් අපි බලමු මේ දශම සංඛ්‍යාවක් දැන් ස්ථානීය ගත්තොත් මේ සාමාන්‍ය විදිහට 8යි බිඳුවෙනි බලයෙන් පටන් අරන් තියෙනවා. හැබැයි ඍණ සංඛ්‍යාවක් යනකොට මේ පැත්තට යන්නේ ඍණ සංඛ්‍යා. එතකොට 8 ඍණ 1 8 ඍණ 2. ඒ කියන්නේ යම් සංඛ්‍යාවක පුතේ ආපස්සෙ යන්නේ ඍණ විදිහට. මේ පැත්තට එන්නේ ධන. එතකොට අපිට දැන් මේ සංඛ්‍යාව 237 ගන්න පුළුවන් මෙහෙම 237. එතකොට 237 කියන සංඛ්‍යාව අපිට 8 බිඳුවෙනි බලය 8 පළමු බලය 8 දෙවෙනි බලය විදිහට අරගෙන අපිට කලින් අවස්ථාවේදී වගේ මේවා එකතු කරන්න පුළුවන් නේ. 4ක් 1 7යි 3 වරක් 8 24යි 2 වරක් 8 4 128යි. එතකොට අපිට මෙතන සම්පූර්ණ ඓක්‍ය එකතු වෙනවා 159ක්. හරි. ඒක හොයන්න අපි දන්නවා. එතකොට අපිට දැන් මෙතන ගැටලුව තියෙන්නේ මෙන්න මේ දශම සංඛ්‍යාව. දශම සංඛ්‍යාවලට යනකොට අපි මොකද කරන්නේ? මම කලිනුත් පැහැදිලි කරා දරුවන්ට මෙන්න 8 ඍණ පළමු බලය 8 ඍණ දෙවෙනි බලය. එතකොට කොහොමද පුතේ 8 ඍණ පළමු බලය හොයන්නේ? 1 යට 8. තේරුණාද? 8 ඍණ දෙවෙනි බලය හොයන්නේ කොහොමද? 1 යට 8 වරක් 8 1 යට 64. ඔන්න ඔය විදිහට. ඉතින් මෙතනදී අපි ඒක දැනගෙන ඉන්න ඕනි. බෙදලා අපි දැනගෙන ඉන්න ඕනි. එකෙන්
8 බෙදුවට පස්සේ එකෙන් 8 බෙදුවට පස්සේ උත්තරේ 0.125යි කියලා. ඔබ බෙදලා බලන්නකෝ පුතේ. 1ට 8 ඒවා නෑ 0යි, එකක් ගේනවා 10යි, 10ට 8 ඒවා 1යි, ඉතුරුයි නේද 2ක්. ඊට පස්සේ ආයි බිඳුවක් ගෙනවා 20යි, 20ට 8 ඒවා කිය. ওই විදිහට බෙද බෙද යන්න වෙනවා. එතකොට තමයි අපිට 0.125 එන්නේ. එතකොට මෙතනත් එහෙමයි. 1ට 64. 1ට 64 ඒවා 0.01යි 5යි 6යි 2යි 5 විදිහට ගන්න වෙන්නේ. මෙතනින් එහාට එන්නේ නැහැ පුතේ. මෙහෙම අපිට දශම සංඛ්‍යා මෙච්චර ඇවිල්ලා නැහැ අපිට. මීට පෙර අර උදාහරණයක් ගන්නකොට තමයි පුතාලට මම මේ පෙන්නුවේ බැරි වෙලා හරි මේ විදිහට අපිට අටේ පාදයෙන් දශම සංඛ්‍යාවක් ආවොත් අපි ඒක කොහොමද හදන්නේ කියලා. ඉතින් ඒ නිසා එතනදී අපි කරන්නේ කලින් වගේම තමයි ಗುಣ කරනවා ආන්සර් එක අපිට මේ විදිහට හම්බ වෙනවා. ඊට පස්සේ ආපු උත්තරේ එකතු කරනවා. එකතු කරාට පස්සේ අපිට ආන්සර් එක එනවා 159.0.6.2.5. මේ තියෙන ආන්සර් එක. 0.2.5 එන්න හේතුව තමයි මෙතන මේ. හරි. මම මේක තව විදිහකට පෙන්නන්නම්. අටේ පාදයේ සංඛ්‍යාවක් අපි හදමු සරලව. අවසාන උදාහරණය මේ විදිහට. අපි ගමු 23.0.2 වගේ. මේක තියෙන අටේ පාදයෙන් පුතේ. හරිද? ඔන්න අටේ පාදයෙන් දශම සංඛ්‍යාවක් ආවා. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි පාදක වටිනාකම ලියමු. ඔන්න. අපි දන්නවා අටේ බිඳුවෙනි බලය මම පොඩි ලියන්නම්කෝ කොහොම. අටේ බිඳුවෙනි බලය 1යි. අටේ පළවෙනි බලය 8යි. හරිනේ. මෙතන අටේ ඍණ 1 වෙනි බලය. අටේ ඍණ 1 වෙනි බලය 0යි අටේ ඍණ 1 බලය. කීයද? 0.125යි. එතන අටේ ඍණ දෙවෙනි බලය. අන්න 0.01යි 5යි 6යි 2.5. එක මතක තියාගන්න. දැන් අපි මොකද කරන්නේ? 1 වරක් 3 3යි, 8 වරක් 2 16යි. එකතු කරනවා මෙතන 19යි. දැන් ඒක ඕකේ. දැන් ඕනේ දශම ටික. බිඳුවනේ. බිඳුවරක් 1 2.5 කොහොමද බිඳුවයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව අපිට ගුණ කරන්න වෙනවා උඩින් තියෙන සංඛ්‍යාව. ඉතින් අපි අටේ ඍණ දෙවෙනි බලයෙන් හොයාගත්තේ. මෙන්න මේ විදිහට. හරි. මෙතෙන් දැන් අපි මෙන්න මේ සංඛ්‍යාව තමයි 1.5 6යි 2.5 තමයි බෙදුවහන් එන්නේ. ඒක වැඩි කරන්නේ 4ෙන්. ඒතර මෙතනත් එහෙමයි. 1.5යි 6යි 2.5 වැඩි කරන්න වෙනවා 2. හරි. 2කින් කියන්නේ ඉතින් මේ වගේ කොටස් දෙකක් ගත්තා නම් හරිනේ. අපි මේ දෙක එකතු කරමු. 5යි 10යි එකක් ඉතුරුයි. 2යි 4යි 5යි 6යි 12යි 2යි එකක් ඉතුරුයි. 5යි පුතේ මෙතන 5 තියෙන්නේ. 5යි 10යි එකක් ඉතුරුයි. 11යි ආ එකක් ඉතුරුයි. 1යි 2යි මේකත් එක්ක 3යි. ඒතර මෙතනින් අපිට හම්බ වෙනවා 0.0.3.1.2.5 බිඳුව කියලා. දැන් අපිට මෙතන පූර්ණ සංඛ්‍යා විදිහට ලැබෙනවා 19. ඍණ සංඛ්‍යා විදිහට අපිට ගන්න පුළුවන් 0යි. දැන් මේ බිඳුව ගන්න එපා. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕනේ. 0යි 3යි 1යි 2 වගේ ඔතනින් නවත්තන්නත් පුළුවන් ඈ. අවශ්‍ය නැති 5යි බිඳුවයි කියලා සම්පූර්ණම ගාන යොදන්නත් පුළුවන්. ඒතර මේ ආවේ 10 පාදයේ සංඛ්‍යාවක්. ඉතින් අපිට ගොඩාක් වෙලාවට දැන් මේ වගේ ගානක් හදනකොට ගොඩක්ම වැදගත් වන්නේ මේ පූර්ණ සංඛ්‍යාව පමණයි. දශම සංඛ්‍යාව ගැන ලොකුවට අපි කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් දරුවෝ දැනගෙන ඉන්න ඕනේ බැරි වෙලා හරි දශම ස්ථාන තිබුණොත් කොහොමද දශම ස්ථාන වට යන්නේ කියලා. එතනදී ඔබ මෙන්න මේ කාරණාව මතක තියාගන්න. අටේ ඍණ පළවෙනි බලය සහ අටේ ඍණ දෙවෙනි බලය. මොකද මීට වඩා එන්න බෑ අපිට. එතකොට අපි දන්නවා අටේ ඍණ පළවෙනි බලය කියලා කියන්නේ 0.1.2.5 කියන එකට. එතකොට අටේ ඍණ දෙවෙනි බලය අපි හදුවොත් එහෙම ඒ ආන්සර් එකේ එන්නේ 0.01.5යි 6යි 2.5 කියලා. ඔය දෙක මතක තිබුණා නම් අපිට අෂ්ටමයේ සංඛ්‍යාවක් මේ විදිහට භාග අෂ්ටමයේ සංඛ්‍යාව. භාග කියන්නේ දශම සහිත. ඒතර දශම තිත අපි දශම කියලා කියන්නේ නැහැ 10 පාදයට දශම කියලා හින්දා. ඒ නිසා භාග අෂ්ටමයේ සංඛ්‍යාවක්. අටේ පාදයේ භාග තියෙන සංඛ්‍යාවක් ආවොත් ඕනින් වෙලාවක මේ සංඛ්‍යා දෙකට පැමිණෙන්නේ මෙන්න මේ කියන දශම ස්ථාන දෙක පුතේ. එතකොට ඒක අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරලා අපිට මේ විදිහට වටේලා ලියන්න පුළුවන්. හරි. ඉතින් ඒ විදිහට තමයි මෙන්න මෙතන අපි මෙන්න මේ සංඛ්‍යාව නිර්මාණය කරලා තියෙන්නේ. ස්ථානීය වටිනාකම නිර්මාණය වෙන ආකාරය. එතකොට ඕකම අපිට දෙකේ පාදයටත් ගන්න පුළුවන්. මම කලින් අවස්ථාවේදී දෙකේ පාදයෙන්
දරුවන්ට මෙතනදී මම පෙන්වන්නේ නැහැ දෙකේ පාදයෙන්. මම දෙකේ පාදයක් ටක් ගාලා මෙතනදී දරුවන්ට ලියලා පෙන්නන්නම්. ඒතකොට අපි අටේ පාදයට එක්ක දෙකේ පාදයක් මතක තියාගන්න ලේසි. දැන් අපිට මේ විදිහට නිගන්නේ. දැන් මේ විදිහට පුතේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට පත් කරනකොට දැන් අපි දන්නවනේ මේ ටික. දෙකේ පළවෙනි බලය මේ දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය. රයිට්. මේ කොටස දැන් අපි දන්නවා. මෙන්න දශම තිතෙන් පිටිපස්සට යනකොට දෙකේ ඍණ පළවෙනි බලය, දෙකේ ඍණ දෙවෙනි බලය. එතනදී අපි මොකද කරන්නේ? අපි දන්නවා 1 යට 2, 1 යට 4. 1 යට 2 කියන්නේ ඇයි? දෙකේ පළවෙනි බලය 2යි, දෙකේ දෙවෙනි බලය 4යි. එතන 1 යට 2 කියන්නේ පුතේ 1 2ෙන් බෙදුවාම 0.5යි. 1 4ෙන් බෙදුවාම 0.25යි පුතේ. අන්න ওই විදිහටයි එන්නේ. මේ කොටස හොඳට මතක තියාගෙන හොඳට ලියා ගන්න. දැන් මේකේ අපි දන්නවා දෙකේ බින්දුවෙනි බලය 1යි, දෙකේ පළවෙනි බලය 2යි, දෙකේ දෙවෙනි බලය 4යි, එක් වරක් 1 1යි, දෙවරක් 1 2යි, හතර වරක් 1 4යි. මෙතනින් අපිට කවුන්ට් එක එනවා කීයද? 7යි. එහෙනම් දශම බිඳුවරක් දශම පහ කොහොමද බිඳුවයි අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. බිඳුවයි. එතකොට අපිට බිඳුව යොදා ගන්න බෑ. 7.25යි. 7.25යි. එතකොට මේක 10යි. 10 පාදයෙන් අපිට මේ ආන්සර් එක ගන්න පුළුවන්. එතකොට මේ 0.25 එන්නේ මෙන්න මෙතන අවසානයේ දෙකේ ඍණ දෙවෙනි බලයට එන ආන්සර් එක. මොකද වැඩි වෙන්නෙත් එහෙමනේ 0.25 එකෙන් වැඩි වුණාම 0.25මයි අපිට ගන්න වෙන්නේ. හරි. එතකොට මේක නැවත දෙකේ පාදයට හරවන්නේ කොහොමද කියන එක අපි කතා කරන්නේ. පස්සේ දැනට අපි මේ කොටසේදී ඔන්න දිවිමේ සංඛ්‍යාවකද අපි මේකට කියනවා පුතේ භාග දිවිමේ සංඛ්‍යාව. ඔන්න භාග දිවිමේ සංඛ්‍යාව. භාග දිවිමේ සංඛ්‍යාවක් පරිවර්තනය කරා මොකටද? දශමය සංඛ්‍යාවකට. දශමය. හරි. එහෙනම් ඔන්න දැන් අපි භාග දිවිමේ සංඛ්‍යාවක් දශමය කරපු විදිහටමයි භාග අෂ්ටමේ සංඛ්‍යාවක් දශමය කරේ. ඉතින් මෙතනදිත් දරුවන්ට මතක තියාගන්න පුළුවන් මේ ඍණ සංඛ්‍යාවල් වලදී ආයි පොඩියට අපිට පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දෙකේ ඍණ 1 සමානයි 0.5යි. දෙකේ ඍණ 2 සමානයි 0.25යි. දෙකේ ඍණ තුන්වෙනි බලය සමානයි 0.125යි. හරි. ඉතින් මෙන්න මේ තුන පුතේ මතක තිබුණා නම් ඕනිම ගානක් හදන්න ගියාම අපිට මතකයෙන් මේක ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් පුතාලට සිද්ධ වෙන්නේ 1 යට 8, 1 යට 4, 1 යට 2 කියලා දාගන්න. එහෙනම් දිවිමේ සංඛ්‍යාවලදී මෙන්න මේ කොටස හොඳට මතක තියාගන්න. මේක වෙනම නෝට් එකක් තියාගෙන ඊට පස්සේ අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේදී පුතේ මම කලින් කිව්ව විදිහට මෙන්න මේ කොටස මතක තියාගන්න. මම මෙතනත් ඒ කොටස දරුවන්ට දුන්නානේ මේ තියෙන්නේ. 8 ඍණ 1 වෙනි 8 ඍණ පළවෙනි බලය 0.125යි. 8 ඍණ දෙවෙනි බලය 0.0155යි 6යි 2යි 5යි කියලා. එතකොට මේ දශම ක්‍රමයත් එක්ක අපිට මොන ගානක් ආවත් වේගෙන් නිර්මාණය කරගෙන නැවත දශමයේ සංඛ්‍යාවකට පරිවර්තනය කර ගැනීමේ හැකියාව පවතිනවා. හරි. ඉතින් දරුවනේ අපි ඔන්න අද කතා කරේ කොහොමද දිවිමේ සංඛ්‍යාවක් සහ අෂ්ටමේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවකට පරිවර්තනය කරන්නේ. ඊගාවට කොහොමද අපි භාග දිවිමේ සංඛ්‍යාවක් ඒ වගේම භාග අෂ්ටමේ සංඛ්‍යාවක් 10 පාදයට පරිවර්තනය කරන්නේ. ඉතින් අපිට තව ඉතුරු වෙලා තියෙනවා පුතේ 16 පාදයේ සංඛ්‍යාවක් කොහොමද 10 පාදයට හරවන්නේ කියලා. අපි ඒ කොටසට අපි දැන් එන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එමනම් අනිත් කොටසෙන් අපි ඊගා වීඩියෝ එකෙන් හමු වනතුරු මේ කොටසින් අපි සමු ගන්නවා.